පාර්ටිසිපල්ස් පුරුෂ මඩ 33යි. පාර ගන්නට මට පාර ගහලා තියෙන්නේ ගුරුවරුම තමයි. ඒවා පාස් වෙලා නැන්ද? ඈ ඒවා පාස් වෙලා නැන්ද? හරි පටන් ගමු. හරි හරි අපහාස පස්ස කතා කරමු. හරි අපි පටන් ගමු. තව ෂෙයා ලින්ක් අපි පටන් ගමු. පාඩම ජෛව ලෝකය තමයි අපිට තියෙන්නේ 10 ශ්‍රේණියේ 13 වෙනි පාඩම තමයි අපි කතා කරන්න යන්නේ. මේක අද චුට්ටි කොටසයි කරන්නේ මන්දය. ඇයි මන්දයත් කියවෙන්නේ? චුට්ටි කොටසයි කරන්න වෙන්නේ. ඇයි මෙන්න මේ ලින්ක් එක අද මම හරියට හදාගත්තේ නැහැ. කලබලයට තමයි මේ පන්තිය දාගත්තේ. නමුදු 4ට විතර මේ ලින්ක් එක ඉවර වුණොත් නැවත එන්න එපා. නැවත 5ට පන්තියක් තියෙනවා. 5 සිට 6 7 දක්වා එන්න පුළුවන්. කට්ටිය දැන් අත උස්සන්න 5 6 7. 5 6 7 එන්න පුළුවන් කට්ටිය දැන් අත උස්සන්න. මේ පාඩමේ ඉතුරු කොටස කරන්න. හරි. කමන්න මගේ කට්ටියට නියමත් කරේ නෑනේ. හරි අපි නිව්ටන් නියම කරමු. මම මේ පාඩම රසායනික ඒවා කරන්න නැද්ද රසායනික විද්‍යාව? හරි අපි ඒවත් කරමු. සංගීතදාසලම ඒකත් තමයි. හරි අත උස්සන්න බාන්න අද රෑ 7 5 6 7 එන්න පුළුවන් කට්ටිය. දැන් අත උස්සන්න. කවද්ද කරන්නේ මේ මෙච්චර? අද 5 7 කරන්න පුළුවන් කට්ටිය. ඔව් එකයි අත උස්සලා තියෙනවා 11 දෙනෙක්. හරි 12 දෙනයි. හරි. පුළුවන් සර්. අත උස්සන්න කියලා කියන මැසේජ් දාන්න එපා අත උස්සන්න. හරි. අපේ අම්මට සිරි. කවුද කොහො කිව්වේ? මොහිනිවත් ගෙවුවද? සොරි මයික් කොන් ගයිද? හරි. අපි පටන් ගමු. ජෛව ලෝකයේ තමයි තියෙන්නේ පුතේ. ජෛව ලෝකය ගැන කතා කරනකොට අපි ජෛව ලෝකය කියන්නේ ජීවීන්ගේ ලෝකයට තමයි අපි ජෛව ලෝකය කියලා කියන්නේ. මොකද්ද? ජීවීන්ගේ ලෝකයට තමයි අපි ජෛව ගෝලය කියන්නේ මගේ පුතේ. එතකොට අපි ජෛව ලෝකේ කතා කරද්දී පෘථිවිය මතේ මෙන්න මේ දැනට අද වර්ෂයේ ගත්තොත් දැනට වසර බිලියන 3.6කට විතර කලින් මගේ පුතේ ඉඳලා තියෙනවා ජීවීන්ගේ සම්භවය ඇති වෙලා තියෙනවා. ජීවීන්ගේ සම්භවය ඇති වෙලා තියෙන්නේ මීට වසර බිලියන 3.6කට තමයි මෙන්න මේ පෘථිවිය මත සියලු ජීවීන් ඉපදීමට සම්භවය වීමට පටන් අරන් තියෙන්නේ. පෘථිවිය මත මුලින්ම සම්භවය වෙලා තියෙන පෘථිවිය මත මුලින්ම ඉපදලා තියෙන්නේ ඒකසෛලික ජීවී. ඒ කියන්නේ තනි සෛලයකින් හැදිලා තියෙන ජීවී තමයි පෘථිවිය මත මුලින්ම සම්භවය වෙලා තියෙන්නේ. හරිනේ? මොකද්ද? පෘථිවිය මත මුලින්ම සම්භවය වෙලා තියෙන්නේ තනි සෛලයකින් නැත්නම් ඒකසෛලික ජීවියෙක් කියලා තමයි කියන්නේ. එතකොට මෙන්න මේ වර්තමාන පෘථිවියවද දැන් වර්තමාන පෘථිවිය කියන්නේ දැන් තියෙන පෘථිවිය මෙන්න මේ දැන් තියෙන පෘථිවිය මත ජීවී විශේෂ ජීවී කොට්ටාස මිලියන 8.7ක් විතර ජීවත් වෙනවා කියලා හඳුන්වනවා. තවත් ඉන්නවා ගණනය කරන්න බැරි තරම් ජීවීන් කොට්ටාසයක්. හරිද? පෘථිවිය මත ඇති වෙලා තියෙනවා කිව්වා සම්ජීවී සම්භවය මීට වසර බිලියන 3.6කට කලින් මුලින්ම සම්භව වෙලා තියෙන ඒකසෛලික ජීවියෙක්. ඊට පස්සේ පෘථිවිය මත ජීවී විශේෂ මිලියන 8.7ක් වර්තමානයේ වෙනකොට එනවා. නෝට් පැඩ් කරගන්න පොතක් ගත්තා නම් එහෙනම් ඔන්න නෝට් කරගන්න. අපි අතුගල්පුරේ ඉඳලා මුළු ලංකාවටම දෙන ෆ්‍රී ක්ලාස් එක කාටවත් අය මඩ පහර ගන්න බෑ. අපි ෆ්‍රීමයි කරන්නේ. හරි. ලියාගන්න. ජෛව ලෝකයේ පාඩම. ජෛව ලෝකය. ජෛව ලෝකය. පෘථිවිය මත මන් දන්නවා මෙතන 30 දෙනාගෙන් භාගයට භාගයක් ලියන්නේ. නමුත් කියන කට්ටියකට ඉන්නවා. එයා තමයි මේ කියන්නේ. පෘථිවිය මත ඕම් පටන් ගත්තා. අයිද? පෘථිවිය මත ළමයි අදිනවා මේකේ. පෘථිවිය මත ජීවයේ සම්භවය ඇති වී ඇත්තේ
මීට වසර 3.6කට පමණ පෙරය. මීට වසර 3.6කට පමණ පෙරය. 3.6කට පමණ පෙරය. ඊළඟ කරුණ ඒක සෛලික ජීවියෙකු ඒක සෛලික ජීවියෙකු ඒක සෛලික ජීවියෙකු සෛලික ජීවියෙකු ඒක සෛලික ජීවියෙකු මුලින්ම සම්භවය වූ බවත් ඒක සෛලික ජීවියෙකු මුලින්ම සම්භවය වූ බවත් ඒක සෛලික ජීවියෙකු මුලින්ම සම්භවය වූ බවත් වර්තමාන පෘථුවිය මත ජීවී විශේෂයන් මිලියන 8.7ක් පමණ කෝල් එකක් කාටද ජීවි විශේෂය 8.7ක් පමණ ජීවත් වන බව විද්‍යාඥයන්ගේ මතයයි හඳුනා නොගත් ඒ කෑ ගහන නිසාවෙන් ඔවුන්ට බැනීමට මා පිටත් වූ බව කරුණාවෙන් සලකන්න. හරි. හඳුනා නොගත් ජීවීන් තව විශේෂයක් සර් 8.7ක් පමණ ඕක කියන්නේ සර් ආයි කියනවා දැන් වර්ගය මත අතර ජීවත් වන අතර හඳුනා නොගත් අනේ ස්ක්‍රීන් එක අදින්න එපා. හඳුනා නොගත් තවත් ජීවි විශේෂ පෘථුවිය මත ඇත. අනේ ස්ක්‍රීන් එකේ අදින්න එපා. හරි. මාතෘකාව ලියාගන්න. ජීවීන් වර්ගීකරණය පුතේ අපි ජීවීන් වර්ගීකරණය කියන්නේ මොකද්ද? අනේ ගාමිණි මානි ස්ක්‍රීන් එක අදින්න එපා. මං කියලා කෙල්ලෝ සර් බාන්න කෙල්ලෝ වෙලා ලැජ්ජ නැහැ නේද සර් හරි. ජීවීන් වර්ගීකරණය කියන්නේ මොකද්ද? ජීවීන් වර්ගීකරණය කියන්නේ යම් කිසි පොදු ගති ලක්ෂණ වලට අනුව යම් කිසි ජීවීන් එම කාණ්ඩ වලට වෙන් කර බෙදා දැක්වීමට තමයි අපි ජීවීන් වර්ගීකරණය කියන්නේ. KTN කිව්වොත් පොදු ගති ලක්ෂණ වලට අනුව ජීවීන් කාණ්ඩ වලට බෙදා දැක්වීම ජීවීන් වර්ගීකරණයයි. මොකද්ද? යම් කිසි ජීවී කොටසක් අරගෙන ඒකේ තියෙනවා ජීවීන්ගේ ගති ලක්ෂණ. ව්‍යාපත් තියෙන.
පියාපත් නැති, වරල් තියෙන, කරමල් ඇති, දේහ අනාකූල හැඩයක් ගන්න. අන්න ඒ වගේ පොදු ගති ලක්ෂණ තියෙනවා. අන්න එතකොට අයි ජීවීන් දැන් මාර වරල් තියෙන, කරමල් තියෙන, දේහ අනාකූල හැඩයක් ගන්න කට්ටිය මත්සේන් කියලා එක කාණ්ඩයකට බෙදනවා. අන්න ඒකට තමයි මොකද්ද පොදු ගති ලක්ෂණ වලට අනුව ජීවීන් කාණ්ඩ වලට බෙදා දැක්වීම, ජීවීන් වර්ගීකරණය ලියා ගන්න. පොදු ගති ලක්ෂණ වලට අනුව 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 ජීවීන් කාණ්ඩ වලට බෙදා දැක්වීම, ජීවීන් කාණ්ඩ වලට බෙදා දැක්වීම, ජීවීන් කාණ්ඩ වලට බෙදා දැක්වීම, පොදු ගති ලක්ෂණ වලට අනුව ජීවීන් කාණ්ඩ වලට බෙදා දැක්වීම, ජීවීන් වර්ගීකරණයයි, ජීවීන් වර්ගීකරණයයි අනේ ප්ලීස් ස්ක්‍රීන් එක අදින්න එපා. ජීවීන් වර්ගීකරණයයි. හරි. මොකද්ද ජීවීන් වර්ගීකරණය කියන්නේ? යම් කිසි කාණ්ඩයක තියෙනවා පොදු ලක්ෂණ වලයක්, පොදු ගති ලක්ෂණ තියෙනවා. අන්න ඒ අනුව ජීවීන් කාණ්ඩ වල බෙදා දක්වනවා. උදාහරණයක් විදිහට ගත්තොත් පාද තියෙන. එහෙම ගන්නකො වරල් තියෙන. කරමල් පිහිටා තිබීම. හෘදය කුටීර 4කින් සමන්විත වීම. අනික මොකද දේහ අනාකූල හැඩයක් ගැනීම. මොකද්ද මත්සේන් කියලා කාණ්ඩවල බෙදෙනවා. අන්න ඒකට තමයි අපි ජීවීන් වර්ගීකරණය කියන්නේ. මොකද්ද පොදු ගති ලක්ෂණ වලට අනුව ජීවීන් කාණ්ඩවල බෙදා දැක්වීම, ජීවීන් වර්ගීකරණයයි. හරි අපි නෝට් කරගත්ත අය ටික. ඕ පොඩ්ඩයි. හරි ඊළඟ එක. ජීවීන් වර්ගීකරණයේ වැදගත්කම් තියෙනවා. ජීවීන් වර්ගීකරණය ගත්තාම මොනවද වැදගත්කම්? ජීවීන් පිළිබඳ පහසුවෙන් අධ්‍යයනය කරන්න පුළුවන්. ජීවීන් පිළිබඳ පහසුවෙන් අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් කාණ්ඩ වලට බෙදා දක්වද්දී අපිට පහසු වෙනවා ඒ ජීවියාගේ පිළිබඳ තියෙන ජීවීන් පිළිබඳ පහසුවෙන් අධ්‍යයනය කරන්න පුළුවන්. ඇයි ඒ කාණ්ඩ වලට බෙදා දැක්වීම ඔව් කියන්නේ. තරු කියත්. හරි. ජීවීන් පිළිබඳ පහසුවෙන් අධ්‍යයනය කරන්න පුළුවන්. දැන් නම් කරන ජීවියෙකුගේ සුවිශේෂී අනන්‍යතා හඳුනා ගන්නත් පුළුවන්. යම් කිසි දැන් මත්සේන් කියලා ගන්නකො. මත්සේන් කියන ජීවීන්ගේ යම් දැන් අපිට තනි මත්සෙක් ගත්තාම යා මොකද කරන්න බෑ? බයාගෙන සුවිශේෂී අනන්‍යතා හඳුනා ගන්න බෑ. නමුත් එමෙන්නේ ජීවීන් මත්සේන් කියන කාණ්ඩේ තෙප්පිලිය ගත්තාම යාගේ තියෙන ලක්ෂණ හතර කියන්න පුළුවන්. නමුත් හතරට හඳුනා ගන්න බෑනේ. හැබැයි මත්සේන් කියන කාණ්ඩය ගත්තාම මොකද වෙන්නේ? අන්නේ තියෙන ජීවීන්ගේ නම් කරන ලද ජීවිකගේ විශේෂණතා හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ මත්සීන් කියන කාණ්ඩය ගත්තාම අන්නේ ජීවි කොටසේ තියෙන දේවල් ජීවි ගති ලක්ෂණ හඳුනා ගන්න පුළුවන්. මොනවාද ගති ලක්ෂණ මත්සීන්ගේ? අනාකූල හැඩයක් ගන්නවා දේහය, කරමල් තියෙනවා, අන්න ඒ වගේ වුණා. එතකොට සියලු ජීවීන් අධ්‍යයනය නොකර. දැන් හිතන්න මාළු කියන කාණ්ඩය ගත්තාම තෙප්පිලිය ගන්නකො මාළු කියන කාණ්ඩේ ඉන්නවා තෙප්පිලිය කියලා එකේ. ලුලා කියලා එකෙක් ඉන්නවා. අන්න ඒ තියෙන මත්සේන් තියෙන කාණ්ඩේ ඔක්කොම මාළු අධ්‍යයනය අවබෝධයට අධ්‍යයනය කරන්නේ නැතුව තෝරාගත් ජීවීන් කිහිප දෙනෙකු විතරක් අරගෙන අපිට එන්න ඒ එක එක ජීවීන් පිළිබඳ අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ එක මත්සයක් අරගෙන මත්සේන් දෙන්නෙක් අරගෙන අපිට පුළුවන් මොකද කරන්න? අන්නේ මුළු මත්ස්‍ය කාණ්ඩය පිළිබඳ අපිට චූටි අවබෝධයක් කවුද මේ බබාලා දෙන්නේ? අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ තව අනේල අයියෝ හරි ඊළඟ එක මොකද්ද? ඊළඟ එක වෙනස් ජීවීන් අතර කාණ්ඩ. ඒ කියන්නේ වෙනස් ජීවීන් කාණ්ඩ අතර සම්බන්ධතාවය අනාවරණය කරගන්න පුළුවන්. කවුද? සිනෙත් අදින්න එපා. හරි. වෙනස් ජීවීන් කාණ්ඩ අතර සම්බන්ධතාවය අනාවරණය කරගන්න පුළුවන්. ඒ කියන්නේ වෙනස් ජීවීන් ඉන්නවා. අන්නේ එක ජීවී කාණ්ඩයක් එක්ක අනිත් ජීවී කාණ්ඩේ තියෙන සම්බන්ධතා. කියන්නේ අන්තර්ක්‍රියා අන්තර් සම්බන්ධතා අපිට හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ ජීවීන් වර්ගීකරණයක් විදියට. ඊළඟට මිනිතාට ආර්ථිකමය අන්තර් සම්බන්ධතා කියන්නේ අන්තර් සම්බන්ධතා කියන්නේ මොකක්ද කියලා දහන්න. ඔව් අන්තර් සම්බන්ධතා කියන්නේ මානවයා ගන්නකො මානවයා එතකොට කුකුලත් එක්ක දක්වන සම්බන්ධතාවය මොකද්ද? අන්තර් නෙමෙයි නේද?
නෑ බං මෙහෙම හිතපන්. මානවයා කුකුලත් එක්ක මොකද තියෙන්නේ? මානවයා කුකුලත් එක්ක කරන්නේ මාසලටනේ, බිත්තර ගන්නනේ. අන්න ඒකට තමයි ඒකාන්තර සබඳතාවක් කියන්නේ. එතකොට මානවයා කුකුලත් එක්ක තියෙන සම්බන්ධතාවය මොකද්ද? තව සම්බන්ධතාවයක් නෙමෙයිනේ. තියෙන්නේ මාසට ඇති කරන එකට කියන්නේ. මානවයා මත්ස්‍යයෙන් එක්ක තියෙන සම්බන්ධතාවය මොකද්ද? සුළුතර උන්ට ආදරේට මා ඒක ඇති කරනවා. අලංකාරයට අලංකාරය. ඔව් ඉතින් අන්න ඒ ජීවීන් කොටස් අතර තියෙන අන්න ඒ වගේ සම්බන්ධතාවයට තමයි අපි කියන්නේ ආන්තර සම්බන්ධතා කියලා. හරි. මිනිසාට ආර්ථිකමය වැදගත්කමක් සහිත ජීවීන් හඳුනා ගන්න පුළුවන්. ඔය රයිස් හෑන්ඩ් දාලා තියෙන කට්ටිය අයින් කරන්නකෝ. කවුද දාලා ඉන්නේ? සිතුමිත් අයින් කරන්න. හරි අයින් කරා. අයින් කරන්න කියලා කියන්නේ. ඇපෙක්ස් කෝබ්‍රා අප්පට සිට අයින් කරපම් විහටත්. ඊළඟට ධනුෂා නිමන්දා අයින් කරන්න. හරි. අයියෝ සිනෙත් ප්ලීස් අයින් කරන්න යනවා සිනෙත්. මොහොම කෝලම් කරන්න ගත්තු. ඔව් සර් බලන්න ඔව් සර් යකෝ මට මකමකා තමයි ඉන්න වෙන්නේ. මම කන්න බෑනේ ඔය විහට. හරි. අනේ පුතේ මකන් ඇඳලා මකන් මට මකපකා ඉන්න බෑ. හරි. ඊට පස්සේ නම් කර ඒ කියන්නේ මිනිසාට ආර්ථිකමය වැදගත්කමක් ඉන්න ජීවීන් හඳුනා ගන්න පුළුවන්. මිනිසාට ආර්ථිකමය අතින් වැදගත් ජීවීන් හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ ජීවීන් වර්ගීකරණයක් විදියට. මොකක්ද ආර්ථිකමය? මොකද්ද? මාළු ඇති කරද්දී මාළු විකුණලා අපිට ආර්ථිකමය ලාභයක් ගන්න පුළුවන්. කුකුල්ලු ඇති කරද්දී යාලා මාසට විකුණලා ආර්ථිකයක් ගන්න පුළුවන්. බීත්තර විකුණලා ආර්ථිකයක් ගන්න පුළුවන්. අන්න එයාගේ මිනිසාට ආර්ථිකමය වැදගත් ජීවීන් අපිට හඳුනා ගන්න පුළුවන්. ලියා ගන්න මාතෘකාව ජීවීන් වර්ගීකරණයේ වැදගත්කම්. ජීවීන් වර්ගීකරණයේ වැදගත්කම්. මොකක්ද ජීවීන් වර්ගීකරණයේ වැදගත්කම්. මොකක්ද දුන්නේ එකපාරට අනේ නෑ හරි. මේ ජීවීන් මේ වර්ගීකරණය පෙන් එක මොකටද තියෙන්නේ ඒක පුතේ තියෙන අදින්න. ඔබත් ඕ එහෙමද අදින්නේ කුටි ගන්නවා මට ලින්ක් එක දාන්න ඕනේ මම නම් චිත්‍රය දැන් බැරිලට ඒකනේ චිත්‍ර ටිකක් අදින්න ජීවීන් වර්ගීකරණයේ වැදගත්කම් ලියා ගන්න මිනිසාට ආර්ථිකමය අතින් වැදගත්කමක් සහිත ඔව් කියන්නේ මිනිසාට ආර්ථිකමය අතින් වැදගත්කමක් සහිත මගේ අමුතු විශ්සනද ඒ පුතේ මම උගන්වන ශෛලිය හැටි මිනිසාට පිස්සු හදුන්නද මට පිස්සු හැදුන්නේ නැහැ ඒ මගේ උගන්වන ශෛලිය හැටි පුතා මිනිසාට ආර්ථිකමය අතින් වැදගත්කමක් සහිත ජීවීන් හඳුනාගත හැකිය හරි ඊළඟට නම් කරන ලද ජීවියෙකුගේ සුවිශේෂී අනන්‍යතාවයන් හඳුනාගත හැකිය හෙට ක්ලාස් තියෙනවද නෑ පුතා හෙට මම ෆ්‍රී දෙයිලා තියෙන්නේ හෙට කරන්න ඕනේද සර් චාර්ජ් නෑ ෆෝන් එකේ ඉතින් පුතේ මල්ටි ඇදලා චාර්ජ් එක ගහගන්න වයස කීයද කොල්ලගේද මොනවා වයස කොල්ලගේ මේ බම්මන් සර් කෙනෙක් කොල්ලෙක් තමයි නේද නපුංසකෙක් වෙයි හරි ලියා ගන්න නම් කරන ලද ජීවියෙකුගේ සුවිශේෂී අනන්‍යතා හඳුනාගත හැකිය හෙඩ්සෙට් ගහලා මැරිනේ පුතේ හෙඩ්සෙට් ගහන්නේ මොනවාද
free fire වලද? හරි ඊළඟ එක ජීවීන් පිළිබඳ පහසුවෙන් අධ්‍යයනය කළ හැකි. ඕ මොකද කිව්වේ හෙඩ්සෙට් හෙඩ්සෙට් ගන්න මොකද free fire වලද? හෙඩ්සෙට් ඔව් හෙඩ්සෙට් කියලා මේ මැසේජ් එකක් කරලා තියෙන හෙඩ්සෙට් ගහලා මැරෙන්නේ හෙඩ් කියලා. ෂොට් නම් ගන්නවා සර් හෙඩ් ෂොට් ගන්නවා මේ හෙඩ්සෙට් ගහලා මැරෙන්නේ හරි හරි ඒක වැඩක් නැහැ. ගේම් එකටත් යන්න ඕනේ තමයි පස්සේ. ගේම් ගහපන් පස්සේ. හරි ලියා ගන්න. ජීවීන් පිළිබඳ පහසුවෙන් අධ්‍යයනය කළ හැකිය. ජීවීන් පිළිබඳ පහසුවෙන් අධ්‍යයනය කළ හැකිය. ජීවීන් පිළිබඳ පහසුවෙන් අධ්‍යයනය කළ හැකිය. ඊළඟ කරුණ සියලු ජීවීන් අධ්‍යයනය නොකොට ආදිත්‍ය ප්ලීස් අදින්න එපා. සියලු ජීවීන් අධ්‍යයනය නොකොට මම පහට එන්නද මොකක් සියලු ජීවීන් අධ්‍යයනය නොකොට තෝරාගත් ජීවීන් කිහිප දෙනෙකු පමණක් අධ්‍යයනය කිරීම තුළින් සමස්ත ජෛව ගෝලය පිළිබඳව හඳුනාගත හැකිය. සමස්ත ජෛව ගෝලය පිළිබඳව හඳුනාගත හැකිය. හරි. වෙනස් ඉලක්කන වෙනස් ජීවීන් අතර ඇති වෙනස් ජීවීන් අතර ඇති මොකද්ද වෙනස් ජීවීන් අතර ඇති අය මයික් ගහන්න යන්නේ මම හරියට කියන්න වෙනස් ජීවීන් අතර ඇති අන්තර් සම්බන්ධතා කවුද බං කියලා මොකද්ද චමල්ක මගෙන් අහලා තියෙන්නේ අන්තර් සම්බන්ධතා පහසුවෙන් අනාවරණය කරගත හැකිය. සර් මේ යාළුවකින් ඇහුවේ උඹලා ඒ ගමන මේ ප්‍රයිවට් මැසේජ් දාන්න පටන් ගන්න හිටපන් දෙනවා. හරි අපි දැන් කතා කරා මොනවාද මුල ඉඳන් යමු. පෘථුවිය මත ජීවයේ සම්භාවය මං කිව්වා මීට වසර බිලියන 3.6කට විතර කලින් වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ පෘථුවිය මත මුලින්ම ඇති වෙලා තියෙන ජීවියා ඒකසෛලික ජීවියෙක් කියලා කිව්වා. හඳුනා නොගත් ජීවීන් විශේෂ කිහිපයක් දැනටත් පෘථුවිය මත ඉන්නවා. නමුත් වර්තමාන පෘථුවිය මත ජීවි විශේෂ මිලියන 8.7ක් පමණ ජීවත් වෙනවා කියලා අපේ විද්‍යාඥ උතුමාණන්ලා පැහැදිලි කරලා තියෙනවා. අපි ළඟට කතා කළා ජීවීන් වර්ගීකරණය කියන්නේ මොකක්ද කියලා. පොඩ්ඩක් ඉන්න. මට කියන්නකො කවුරු හරි ජීවීන් වර්ගීකරණය කියන්නේ මොකක්ද? පොදු ගති ලක්ෂණ වලට අනුව ජීවීන් කාණ්ඩ වලට බෙදා වෙන් කර දෙයි. පොදු ගති ලක්ෂණ අනුව වෙනම කරගත්තේ කිව්වා. හරියට හරි. පොදු ගති ලක්ෂණ වලට අනුව ජීවීන් කාණ්ඩ වලට බෙදා දැක්වීම ජීවීන් වර්ගීකරණය කියලා හඳුන්වනවා. ඊළඟට අපි කතා කරා ජීවීන් වර්ගීකරණය ඇති වැදගත්කම් ගැන. මොකද්ද? එක ජීවියෙක් හරි ජීවීන් කාණ්ඩ කිහිපයක් ගැන හරි අපිට පහසුවෙන් අවබෝධය කරගන්න පුළුවන්. ඊළඟට නම් කරන ලද ජීවියෙකුගේ සුවිශේෂී අනන්‍යතා අපිට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. මිනිසාට ආර්ථිකමය තියෙන වැදගත්කම් තියෙන ජීවීන් හඳුනා ගන්න පුළුවන්. ඊළඟට සියලු ජීවීන් අධ්‍යයනය කරන්න නැතුව එම ජීවියේ කොට්ටාසේ එක ජීවියෙක් විතරක් අධ්‍යයනය කරලා අපිට මුළු සමස්ත ජෛව ගෝලය පිළිබඳව චූටි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අනික වෙනස් ජීවී කාණ්ඩ අතර තියෙන අන්තර් සම්බන්ධතා අපිට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. අපි යනවා ජීවීන් වර්ගීකරණය වෙන ක්‍රමවලට. ඔන්න මම අමතර දෙයක් කියනවා.
ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදී තමයි ඇරිස්ටෝටල් විසින් මෙන්න මේ විද්‍යාත්මක වර්ගීකරණය මුල් වරට හඳුන්වලා දීලා තියෙන්නේ. කවද්ද? ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ අපේ ඇරිස්ටෝටල් මහත්තයා විසින් මුලින්ම මෙන්න මේ විද්‍යාත්මක ජීවි වර්ගීකරණය පිළිබඳව හඳුන්වලා දීලා තියෙනවා. එතකොට ක්‍රිස්තු වර්ෂ 18 වන සියවසේදී කැලොරන්ස් ලීනියන්ස් කියන එක්කෙනා විසින් සාර්ථක වර්ගීකරණයක් හඳුන්වලා දීලා තියෙනවා. මෙන්න මේ පෘථුවිය මත තියෙන සියලුම ජීවීන් අන්න ඒ වර්ගීකරණය අතරේ කාගේද? කැරොලස් ලීනියස් කියන එක්කෙනාගේ වර්ගීකරණ අතරේ කොටස් දෙකකට බෙදෙනවා. මොකද්ද කොටස් දෙක? කෘත්‍රිම වර්ගීකරණය සහ ස්වභාවික වර්ගීකරණය. කෘත්‍රිම වර්ගීකරණය සහ ස්වභාවික වර්ගීකරණය. මොකද්ද කෘත්‍රිම වර්ගීකරණය කියන්නේ? කෘත්‍රිම වර්ගීකරණය සලකා බලන්නේ මොනවාද? කෘත්‍රිම වර්ගයේදී අපි ජීවීන්ගේ බාහිර ලක්ෂණ, වාසස්ථාන වගේ දේවල් අපි සලකලා බලනවා. කෘත්‍රිම වර්ගීකරණයේදී ජීවීන්ගේ වාසස්ථාන, එතකොට උපාංග පිහිටීම හෝ නොපිහිටීම, එතකොට ජීවීන්ගේ බාහිර ලක්ෂණ ජීවීන්ගේ බාහිර ලක්ෂණ හා වාසස්ථාන වගේ දේවල් මෙන්න මේ කෘත්‍රිම වර්ගීකරණයේදී සලකා බලනවා. හැබැයි අපි මෙන්න මේකෙදී උදාහරණ දෙන්න පුළුවන්. මොනවද උදාහරණ? සතුන් ගත්තාම පියාපත් තියෙන සතුන් ඉන්න පුළුවන්. පියාපත් සහිත සතුන් ඉන්න පුළුවන්. පියාපත් රහිත සතුන් ඉන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ සතුන් වර්ග කරන්න පුළුවන්. පියාපත් සහිත සතුන් හා පියාපත් රහිත සතුන් කියලා. හරිද? පොඩ්ඩක් ඉන්න මම වර්ගීකරණය කෘත්‍රිම වර්ගීකරණයේදී අපි සලකා බලනවා කිව්වා. මොකද්ද? අපි සලකා බලන්නේ ජීවීන්ගේ වාසස්ථාන පිළිබඳ සලකා බලනවා. ඊට පස්සේ අපි ජීවීන්ගේ බාහිර ලක්ෂණ පිළිබඳ සලකා බලනවා. හරි. ඊළඟට අපි උදාහරණ කිව්ව මොනවාද? සතුන් ගත්තාම පියාපත් සහිත සතුන් ගන්න පුළුවන්. අය පියාපත් රහිත සතුන් ගන්න පුළුවන්. එතකොට ශාක ගත්තාම මොකද වෙන්නේ? ශාක ගත්තාම අපිට විසතුරු ශාක වගේ තියෙනවා. ඖෂධීය ශාක, එතකොට විෂ පැලෑටි. අන්න ඒ වගේ ශාක වර්ග කරගන්න පුළුවන්. ඔන්න ඔය බාහිර පිහිටීම මත හා වාසස්ථාන මත අය ගල් ගුහාවල ජීවත් වෙන සතුන්, ගල් ගුහාවල ජීවත් වෙන්නේ නැති සතුන්. අන්න ඒ වගේ බාහිර ලක්ෂණ හා වාසස්ථාන පදනම් කරගෙන තමයි මෙන්න මේ අපි කෘත්‍රිම වර්ගීකරණය තියෙන්නේ. එතකොට ජීවීන්ගේ පරිණාමික බන්ධතා නිරූපණය වෙන්නේ මෙන්න මේ කෘත්‍රිම වර්ගීකරණයෙන්. පරිණාමික බන්ධතාවයක් කියන්නේ මොකද්ද? කවුරු හරි කියන්න බෑ පරිණාමික බන්ධතාවයක් කියන්නේ මොකද්ද කියලා? අම්මට සිරි මෙනුරි. මොකද්ද පරිණාමික බන්ධතාවයක් කියන්නේ? පරිණාමික බන්ධතාවයක් කියන උදාහරණයක් ගත්තාම පියාපත් සහිත සතුන් ලෙස පක්ෂීන් සහ කෘමීන් ඇතුළත් ඔවුන් පරිණාමික වෙනස්. ඒ කියන්නේ පියාපත් සහිත සතුන් ලෙස පක්ෂීන් සහ කෘමීන් අපිට ගන්න පුළුවන්. පක්ෂීන්ටත් පියාපත් තියෙනවා, කෘමීන්ටත් පියාපත් තියෙනවා. එතකොට මෙන්න මේ පියාපත් සහිත සතුන් ලෙස කෘමීන් ගන්න පුළුවන් කිව්වා, පක්ෂීන් ගන්න පුළුවන් කියලා කිව්වා. එතකොට හැබැයි ඔවුන් පරිණාමිකව වෙනස්. ඒ කියන්නේ පක්ෂියා පරිණාමය වෙලා තියෙන වෙනම ආකාරයකට, කෘමියා පරිණාමය වෙලා තියෙන්නේ වෙනම ආකාරයකට. අන්න ඒකට තමයි අපි පරිණාමික බන්ධුතා කියලා කියන්නේ. හරිද? දැන් තේරුණාද? පරිණාමික බන්ධතාවක් කියන්නේ මොකද්ද කියලා? අපි ආයෙත් කතා කරමු කෘත්‍රිම වර්ගීකරණය ගැන. කෘත්‍රිම වර්ගීකරණයේදී සලකා බැලෙන්නේ ජීවීන්ගේ බාහිර ලක්ෂණ සහ වාසස්ථාන වගේ දේවල්. උදාහරණ විදියෙන් ගත්තාම ශාක ගත්තාම විසතුරු ශාක තියෙනවා, ඖෂධීය පැලෑටි තියෙනවා, අය විෂ සහිත ශාක තියෙනවා. අන්න ඒ වගේ දේවල් ශාක වලින් ගත්ත හැකි. සතුන් ගත්තාම පියාපත් සහිත සතුන් තියෙන්න පුළුවන්, පියාපත් රහිත සතුන් තියෙන්න පුළුවන්. එතකොට මෙන්න මේකේ කෘත්‍රිම වර්ගීකරණයේ දුර්වලතාවයක් ඔන්න පොයින්ට් එක.
අපි නෝට් එක පස්සේ ලියාගමු. කෘත්‍රිම වර්ගීකරණයේ දුර්වලතාව මොනවද කියලා අහුවොත් මොකද්ද? ජීවීන්ගේ පරිණාමික බන්ධුතා හෙළි නොකරයි. පරිණාමික බන්ධුතා කියන්නේ උදාහරණ දෙන්න මේ පරිණාමික බන්ධුතා යන මොකද්ද කියලා හදුනොත් ඒකට කෙලින්ම උදාහරණයක් දෙන්න. පරිණාමික බන්ධුතා කියන්නේ මොකද්ද කියලා ලියන්න එපා. උදාහරණයක් දෙන්න. අනිවාර්යෙන් ලකුණක් දෙනවා. උදාහරණ මොනවාද? පියාපත් සහිත සතුන් ලෙස පක්ෂීන් සහ කෘමීන් හඳුන්වන්න පුළුවන්. එහෙත් ඔවුන් පක්ෂීන් වර්ගී සම්භවය වෙලා තියෙන පරිණාමය වෙලා තියෙන්නේ එකිනෙකට වෙනස් ආකාරයෙන්. කෘමීන් පරිණාමය වෙලා තියෙන්නේ එකිනෙකට වෙනස් ආකාරයෙන්. අන්න ඒකට තමයි කෘත්‍රිම වර්ගීකරණයේ දුර්වලතාවයක් කියලා හඳුන්වන්න පුළුවන්. හරි. ඊළඟ එක අපි ඔක කෘත්‍රිම වර්ගීකරණය නෝට් කරගෙන ඉමු. ලියාගන්න. වර්ගීකරණය ජීවීන් වර්ගීකරණය මාතෘකාව. ජීවීන් වර්ගීකරණය ආදිත්‍ය ලියන්න. එක ජීවීන් වර්ගීකරණය කරන පිළිබඳව ජීවීන් වර්ගීකරණය කරන ක්‍රම පිළිබඳව නෝට් එකක් තරවදා ලියා ගන්න. ජීවීන් වර්ගීකරණය කරන ක්‍රම පිළිබඳව ජීවීන් වර්ගීකරණය කරන ක්‍රම පිළිබඳව ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී ජීවීන් වර්ගීකරණය කරන ක්‍රම පිළිබඳව ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී ඇරිස්ටෝටල් විසින් විද්‍යාත්මක වර්ගීකරණයක් ප්‍රථම වරට හඳුන්වා දෙන ලදී. ඊළඟ තරුව එනමුත් ළමයි ලින්ක් එක ෂෙයා වෙලා නැහැ. ප්ලීස් දැන්ම ෂෙයා කරන්න. එනමුත් ක්‍රිස්තු වර්ෂ 18 වන සියවසේදී කැරොලස් ලීනියස් විසින් සාර්ථක වර්ගීකරණයක් හඳුන්වා දෙන ලදී. එම වර්ගීකරණයට අනුව පෘථිවිය මත සිටින සියලුම ජීවීන් ප්‍රධාන කොටස් දෙකකි. පළවෙනි එක කෘත්‍රිම වර්ගීකරණය. දෙවැනි එක ස්වභාවික වර්ගීකරණය. හරි. ඒ අතරින් පළවෙනි මාතෘකාව ලියා ගන්න. කෘත්‍රිම වර්ගීකරණය.
කෘත්‍රිම වර්ගීකරණය ලියා ගන්න ජීවීන්ගේ වාසස්ථාන ජීවීන්ගේ වාසස්ථාන හා ජීවීන්ගේ බාහිර දැකිය හැකි ලක්ෂණ පදනම් කරගනිමින් ජීවීන්ගේ බාහිරින් දැකිය හැකි ලක්ෂණ පදනම් කරගනිමින් ජීවීන්ගේ බාහිරින් දැකිය හැකි ලක්ෂණ පදනම් කරගනිමින් ජීවීන්ගේ බාහිරින් දැකිය හැකි ලක්ෂණ පදනම් කරගනිමින් මෙම කෘත්‍රිම වර්ගයේ සිදු කරන අතර මෙම කෘත්‍රිම වර්ගයේ සිදු කරන අතර මෙම කෘත්‍රිම වර්ගීකරණය සිදු කරන අතර රතු පෑන ලියා ගන්න මෙහිදී රතු පෑනේ මෙහිදී එක් ප්‍රධාන දුර්වලතාවයක් ලෙස මෙහිදී එක් ප්‍රධාන දුර්වලතාවයක් ලෙස පරිණාමික බන්ධුතා නිරූපණය නොවීම හැඳින්විය හැකිය. පරිණාමික බන්ධුතාවලට නිදසුනක් වශයෙන් පක්ෂීන් සහ කෘමීන් පියාපත් සහිත සතුන් ලෙස හැඳින්වුවද පක්ෂීන් සහ කෘමීන් පියාපත් සහිත සතුන් ලෙස හැඳින්වුවද එම සත්වයන් දෙදෙනාම පරිණාමිකව එකිනෙකට වෙනස් වේ. මෙතන අපේ ගෲප් එකේ නැති කට්ටිය ඉන්නවා නම් රයිට් හෑන්ඩ් දාන්න අත උස්සන්න. ගොඩක් නෑ නේද? ඒ කියන්නේ අපේ ගෲප් එකේ තිබ්බට නැති කට්ටිය දෙන්නේ. ගෲප් එකේ කොහෙන් හරි ලින්ක් එක හොයාගන්න. හරි මම ඔන්න නම්බරේ දානවා දැන්. මම නම්බරේ දාන්නම්. ඒකට මට පස්සේ මැසේජ් එකක් දාන්න ඇඩ් කරන්න කියලා. හරි. අය මේ කට්ටිය එන්න ඕනේ තමන්ගේ නම් වලින් නෙමෙයි. මට මැසේජ් එකක් දාන්න. එතකොට මම ඔයාලට අංකයක් දෙන්නම්. අන්න ඒ අංකේ ගහලා තමයි එන්න ඕනේ. හරිනේ?
ඒසයි හරි ඔව් ඇයි එමෙන්ද කියන්නේ චූටි හේතුවක් තියෙන එක පස්සේ කියන්න එල්ල එල්ල හරි අපි ලියාගමු ඊළඟට තියෙන අපිට ස්වභාවික වර්ගීකරණය ගැන ස්වභාවික වර්ගීකරණ හරි අත්පාත් දාන්න ස්වභාවික වර්ගීකරණය ගැන හරි අපි ස්වභාවික වර්ගීකරණයේදී ජීවීන්ගේ තියෙන රූප විද්‍යාත්මක භාවය කායික විද්‍යාත්මක භාවය සෛල විද්‍යාත්මක භාවය අණුක ජීව විද්‍යාත්මක කියන්නේ එයාලා ජීවීන් සෑදිලා තියෙන අණු අතර විද්‍යාත්මක භාවයට තමයි අණුක ජීව විද්‍යාත්මක භාවය කියලා කියන්නේ මෙන්න මේ ස්වභාවික වර්ගීකරණයේදී රූපය දිහා බලනවා හරි කාය හැදිලා තියෙන දිහා බලනවා නම්බරේ මට මැසේජ් එකක් දාන්න එතකොට මම දැන් මේ WhatsApp එකට හරි ජීවීන්ගේ රූපේ දිහා බලනවා අපි කායිකව දිහා බලනවා ඊට පස්සේ ඒ ජීවීන් ඇතුළතින් හැදලා තියෙන සෛල දිහා බලනවා සෛල අන්නේ බලනවා එයාලගේ අණුක ජීවය දිහා බලනවා මෙන්න මේ ජීවී දේහ මෙන්න මේවා ගැන බලලා තමයි අපි මෙන්න මේ පරිණාමික බන්දුතා නිරූපණය වලට ආකාරයට මෙන්න මේ වර්ගීකරණය සිදු වෙන්නේ පරිණාමික බන්දුතා නිරූපණය වන ආකාරයට වර්ග කිරීම ඒ කියන්නේ පරිණාමික බන්දුතා පරිණාමය වෙලා තියෙන ආකාරය ඉස්මතු වෙන ආකාරයට තමයි මෙන්න මේ ස්වභාවික වර්ගීකරණය සිදු කරන්නේ මොකද්ද ස්වභාවික වර්ගීකරණයේ ලක්ෂණ එකම විශේෂයේ තියෙන ජීවීන් අතර ස්වභාවික තම බන්දුතා හෙළි කරනවා. ජීවින් අතර ස්වභාවික බන්ධුතා හෙළි අනේ අම්මේ මම මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන එකම කියවනවා ඉතින් ඔව් කියන්න අපි වැටෙන්නේ නෑනේ. අපිට වැටෙන්නේ හරි DS කියන්න DS අධිකාරී කියන්න ඕ මොකද්ද ප්‍රශ්නේ ස්ක්‍රීන් එකේ කොහමද නෑ අපිට මොකද්ද ප්‍රශ්නේ සර් කියලා දාලා තියෙන්නේ ආනේ සර් අංක දෙන්න ඕනේ කොයි වෙලාවද කියලා හරි මට ප්‍රයිවට් නම්බරේ මැසේජ් එකක් දාන්න WhatsApp එකේ ප්‍රයිවට් ස්ක්‍රීන් එකේ තිබ්බා. මාත් දැම්ම පරිවෙත් හරි හැමෝම දාන්න උතන ඉන්න හැමෝම දාන්න අංක නැත් දාන්න නැති කටියට මම දන්නේ අංක එන්න අංක විතරක් කවදාවත් සම්බන්ධ කරගන්න ඒක පොඩි හේතුවක් තියෙනවා හරි මෙන්න මේ එකම විශේෂයේ මොකද? ජීවීන් අතර WhatsApp එකේ ඉන්න අයයි group එකේ ඉන්න අයයි නැති අයයි ඔය දුන්න නම්බරයට මැසේජ් එකක් දාන්න සර් නම්බර එක කියලා එතකොට මම ඇඩ් කරන්න හරි ස්වභාවික වර්ගීකරණයේදී එකම විශේෂයේ ජීවීන් අතර තියෙන ස්වභාවික බන්ධුතා හෙළි කරනවා. ඒ කියන්නේ එකම විශේෂයේ ජීවීන් අතර ස්වභාවික බන්ධුතා තියෙනවා. එකම විශේෂයේ ෆෝන් එකේ ජීවීන් නම්බර. නෑ ඔයාලා මට ওই නම්බරයට මැසේජ් එකක් දාන්න මම දුන්න නම්බරයට. සර් මොකක් හරි කියලා දාන්න. එතකොට මම ඔයාලට අංකයක් දෙන්නම්. මොකද්ද දානවා මෙසේජ්? සර් මට නම්බරේ දෙන්න කියලා දාන්නකෝ. එතකොට මම දාන්න. හරි. එකම විශේෂයේ ජීවීන් ඊට වැඩි හොඳයි සර් ඕන මං ආවයි කියලා දාපන් එතකොට හරි. කියන ගමන්. එහෙම හරි වුණත් බං දාන්න. එල. එහෙම වුණත් කමන්නේ නැහැ. නම්බරේ ඉල්ලලා දාන්න. හරි අපි හරි මොකද්ද එකම විශේෂයේ තම ජීවි ඔව් කියන්නනේ දුලංජ නිම්සරා කියන්න ඒ නම්බරේ දෙන්නකෝ කියලා දාන්න. මගේ නම්බරේ නෙමෙයි සර් මට ඉන්ඩෙක්ස් නම් එක දෙන්න මගේ නම්බරේ ඕනේ මගේ නම්බරේ තියෙනවා ජපෝ මාරේ ඕනේ ලෙඩෙක්ද හරි මම chat mic off කරන කලින් කටවන්න හරි අපි පටන් ගමු එකම විශේෂයේ ජීවීන් අතර තියෙන ස්වභාවික බන්ධුතා හෙළි කරනවා ඒ කියන්නේ එකම විශේෂයේ අතර ජීවීන් ගොඩනැගිලා තියෙන ආකාරය එයාලා ජීවත් වෙන ආකාරය එයාලගේ ආහාර රටාව අතර අන්නේ ඒ ස්වභාවික බන්ධුතා හෙළි කරනවා මෙන්න මේ ස්වභාවික වර්ගීකරණය ඕකිට අමුතුලට අයියෝ සෝරි හයියෙන් කියුණා සෝරි නෑ සෝරි
ඊට පස්සේ වෙනස් ජීවීන් අතර තියෙන පරිණාමික බන්ධතා හෙළි කරනවා. ඒ කියන්නේ දැන් මානවයා සහ අපි ගන්න මානවයා සහ කුකුලා කියන්නේ මානවයා ගොඩනැගිලා තියෙන අමුතුම ආකාරයකට. එයාලගේ සෛල විභාජනය වෙලා ඕනන සහ අනෝන කියන දෙකටම අතර පොදු විභාජනයක් සිදු වෙලා තමයි මෙන්න මේ මානවයා ගොඩනැගිලා තියෙන්නේ. එතකොට කුකුලත් එහෙම තමයි. එතකොට මෙන්න මේ මානවයා සහ කුකුලා අතර තියෙන මානවයා කුකුලා ගන්න එපා. හරිද? වෙනස් ජීවීන් කියලා ගන්නකො. අන්න ඒ වෙනස් ජීවීන් අතර තියෙන පරිණාමික බන්ධතා අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. හරිද? මුන් මොච්චර මෝඩ. දැන් මට මැසේජ් එකක් දාලා නම්බර් කිල්ලන්නේ නැවල්ද ඒක? පිස්සු ඉන්ඩෙක්ස් නම්බර් එක විතරක් කිල්ලන්න. හරි. ඊට පස්සේ ජීවීන් වර්ගීකරණයේ දූරාවලියකට අනුව සැකසෙනවා. මොකද්ද? ජීවීන් වර්ගීකරණය එක් දූරාවලියකට අනුව සැකසෙන්න පුළුවන්. මොකද්ද? හරි. ජීවීන් වර්ගීකරණයේ දූරාවලිය අනුව සැකසෙනවා. ඒ දූරාවලිය ඉස්සලා පස්සේ තව ටිකකින් කතා කරමු. අතුගල්පුරයට අධික වර්ෂා හේතු වෙන ලින්ක් එක කට් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. අතුගල්පුරය වැස්සෙන් හට්ටුනොත් මොකද කරන්නේ? හට්ටුනොත් ඕකෙන් මෙන්න. අයි අපි චුට්ටක් බලමු. හරි. ලියාගන්න ස්වභාවික අපි මේ අහන්නකො මේක තව ටිකකින් කට් වුණොත් අය එන්ට එපා මේකට එන්න. හරිද? අය එන්ට එපා කියන්නේ මම මේ කොහොම පාඩම කම්ප්ලීට් කරගෙන නැහැ. මට නම් ඔයාලගේ වැඩ විතර නෙවෙයි තියෙන. තව ඔන්ලයින් ක්ලාසස් තියෙනවා. එතකොට ප්‍රයිවට් ක්ලාසස් තියෙනවා. ලොකු ක්ලාස් එකට යන්න තියෙනවා. අන්න ඒ ක්ලාසස් තියෙනවනේ. අන්න ඒ නිසා ඕකෙන් වෙන්න එපා. මම පාඩම හදාගෙන හරියටම අපි 5:00 විතර පටන් ගමු. ඕකේ? එතකොට චිත්‍රපන්ති අනේ චිත්‍රපන්ති අපි අලුත් අවුරුදු 12ට විතර දාමු. චිත්‍රපන්ති. හෙටද? පාට දාමු. හරි. පුතේ ගන්න. චිත්‍රපන්ති මම චිත්‍රකුටයක් හොයලා නැහැ තාම. හරි මල්ලි මොකා මල්ලි ගැන අහන්න එපා මලපණී. සර් පාඩම කරන්නකෝ. හරි. හරි. ලියාගන්න ස්වභාවික වර්ගීකරණය. හරි ලියාගත්තා සර්. හරි. ඕකේ. ලියාගන්න මෙන්න මෙහෙම. ජීවීන්ගේ රූප විද්‍යාත්මක හා කායික විද්‍යාත්මක සහ කායික විද්‍යාත්මක සහ තවත් අණුක විද්‍යාත්මක සහ excuse me sir. ඕකයන් සර් අනුක කියන්නේ. විද්‍යාත්මක කියන්නේ මොකද්ද? අණුක විද්‍යාත්මක කියන්නේ මම පැහැදිලි කරා ජීවීන් අණුක ගොඩනැගිලා විද්‍යාත්මක කියන්නේ තියෙනවා. මොකද්ද? ඕකේ ජීවීන් ගොඩනැගිලා තියෙනවා මොහොමද? ජීවීන් මම ඊයේ මම වෙන පාඩම පන්තිකට කරේ අණු අතර ගොඩනැගිලා තියෙනවා. ඒ කියන්නේ අණු වලින් තමයි යම්කිසි අණුවක් ප්‍රසාරණය වෙලා විභාජනය වෙලා ඒක විභාජනය වෙලා පරිණාමයට අණුක විද්‍යාත්මක ආකාරයෙන් අපි නිරූපණය කරනවා. ඔව්. සර් විභාජනය කියන්නේ මොකද්ද? විභාජනය කියන්නේ අණුක විභාජනය කියන්නේ යාලා අර දක්වන්න පොඩ්ඩක් ඉන්න. දැන් යම්කිසි සත්වයක් ගන්නකො. ගන්න අන්න එයා අණුවක් ගන්නකො. යම්කිසි අණුවක් ගන්න එක්ක යකඩ කියන අණුව ගන්න. යකඩ කියන අණුව විභාජනය වෙනවා කියන්නේ මොකද්ද? ඒක ප්‍රසාරණය කරද්දී විභාජනය වෙනවා කියනවා. ඒ කියන්නේ රත් කරද්දී ඒක මොකද වෙන්නේ? අපි යකඩයක් ගත්තාම ඒක රත් කරනවා. එතකොට විභාජනයටපත් වෙනවා.
විභාජනයටපත් වෙනවා කියන්නේ යම් කිසි අණුවක් excuse me sir ඔව් sir විභාජනය කියන්නේ බෙදෙනවා කියන එක නෙමෙයිද විභාජනය කියන්නේ බෙදෙනවා කියන එක තමයි මේ යම් කිසි අණුවක් තවත් අණු රාශියකට බෙදා දැක්වීම විභාජනය නම් වේ. ඉබේ බෙදෙනවා. බෙදා දක්වන්න ඉබේ බෙදෙනවා. යම් කිසි අණුවක් තවත් අණු රාශියකට බෙදීම විභාජනයයි. ඒ කියන්නේ විභාජනය කියන්නේ ඒකයිනේ. ආ සෛල විභාජනය කියන්නේ ඒකයිනේ. ඒක සෛලයේ අණු තවත් සෛල වලට බෙදා දැක්වීම. සෛලයේ තවත් සෛල වලට බෙදීම තමයි මෙන්න මේ විභාජනය කියන්නේ. එතකොට සෛල විභාජනය කියන්නේ සෛලයේ තවත් සෛල වලට බෙදා දැක්වීම. අණු විභාජනය කියන්නේ අණු තවත් අණු වලට බෙදා දැක්වීම. එතකොට අන්න ඒ විභාජනය කියන්නේ තවත් එම කාණ්ඩයම තවත් කාණ්ඩ වලට අණු කාණ්ඩ වලට බෙදීම තමයි ඔන්න විභාජනය කියන්නේ. නෝට් කරගන්න විභාජනය යනු අමතක එකක්. කතු පෙන් ලියා ගන්න. විභාජනය යනු මල්ලි නෙමෙයි සහෝදරයා. හරි. විභාජනය යනු යම් කිසි විභාජනය යනු යම් කිසි විභාජනය යනු යම් කිසි අණුවක් හෝ සෛලයක් යම් කිසි අණුවක් හෝ සෛලයක් එම සෛල යම් කිසි අණුවක් හෝ සෛලයක් අණු සෛල හෝ කාණ්ඩ වලට බෙදීම අණු සෛල වලට හා කාණ්ඩ වලට බෙදීම යම් කිසි අණුවක් හෝ එම සෛල කාණ්ඩ වලට බෙදීම කෙටියෙන් විභාජනය දැක්විය හැකිය. මොකද්ද සර් මම පුතේ නෝට් එකක් තිබ්බ කෙනෙක් කියන්න බාන්න. කෙටියෙන් විභාජනය ලෙස හැඳින්විය හැකිය. හරි අපි පාඩමට යමු. රූප විද්‍යාත්මක වශයෙන් අපි ස්වභාවික වර්ගීකරණයේදී බලනවා කායිකව දිහා බලනවා. ඊට පස්සේ හරි මම පැහැදිලි කරලා ලියා ගන්න. ජීවීන්ගේ රූප විද්‍යාත්මක කායික විද්‍යාත්මක සහ තවත් ගත් කල සෛල විද්‍යාත්මක අණුක විද්‍යාත්මක ජීව විද්‍යාත්මක රූපස්කන්ධය දෙස බලන විට එම ජීවීන්ගේ පරිණාමික බන්ධුතා නිරූපණය වන ආකාරයට ඔවුන් වර්ග කිරීම මෙමගින් සිදුවේ. ඊළඟට මාතෘකාව ස්වභාවික වර්ගීකරණයේ ලක්ෂණ. දිල්මි මගෙන් අහන අතුගල්පුර කොහෙද තියෙන්නේ? මොකද්ද පුතා කොහෙද තියෙන්නේ කියලා අහන්නේ. ලියා ගන්න. ජීවීන් වර්ගීකරණය දූරාවලියකට අනුව සැකසේ.
ජීවීන් වර්ගීකරණය ධූරාවලියකට වෙනසේ. ඕකේ. අපි කරමු මූල පාඩම. සර් නිව්ටන් නියම පාඩම කවද්ද කරන්නේ? අපි ඒක ඊළඟ අවුරුද්දට කල් දානවා. ඊළඟ අවුරුදු 11 නේ. ඒ කියන්නේ කවුද යකෝ ඒ අපිට කීයක පප්පා කියන හරි ජීවීන් වර්ගීකරණය ධූරාවලියකට අනුව සැකසේ වෙනස් ජීවීන් අතර ඇති පරිණාමික බන්ධුතා පැහැදිලි පිළිබඳව වෙනස් ජීවීන් අතර ඇති පරිණාමික බන්ධුතා අතර වෙනස් ජීවීන් අතර ඇති පරිණාමික බන්ධුතා වෙනස් ජීවීන් අතර ඇති පරිණාමික බන්ධුතා පිළිබඳව එතකොට සර් ඊළඟ අවුරුද්දේම කවද්ද කරන්නේ? ඊළඟ අවුරුද්ද එක කියන්නේ 11 වසරද? ඔව්. හරි අපි ඒකත් කරගෙන යන්න අපිට කෙරිය කි. සර් මේ මේ කීය පාර- පන්තියක්ද? බෑ පෙවුණු. මේ ඕලෙවල් පන්තියක්ද මේද? O level පන්තියක් තමයි දැන්. අහන්නකෝ. දැන් O level වලට 10 වයින් නැද්ද? එනවා. ඒකනේ එනවා. අන්න ඒ නිසාවෙන් තමයි මෙන්න මේක කරන්නේ. දන්නේ සර්. ඇහෙන්නේ ආයෙත් අපි 10 වසර ජීව විද්‍යාව ටික ඉවර කරනවා. හෙට අනිද්දා මේ ජනවාරි 5 වෙනිදා වෙන කලින් ජීව විද්‍යාව ටික ඉවර කරනවා 10 වසරේ. 11 වසරේ ජීව විද්‍යාව ටිකත් ඉවර කරගෙන යනවා. ඊට පස්සේ අපි මුල සිට 10 වසරේ රසායනික විද්‍යාව, භෞතික විද්‍යාව ඔය ටික ක්‍රමක්‍රමයෙන් කරගෙන යනවා. මේ මාර්තුවෙන් ලියන ළමයිට මේ මාර්තුවෙන් ලියන ළමයි රයිට් සෑන් දාන්න අතුස්සන්න. සර් මේ මාතු ලියන්නේ සර් ඒකයි. හෙට ක්ලාස් එකක් දාන්න. නම දෙනෙක් ඉන්නවා. ඔය නම දෙනා මම 11 ඉන්නේ කියලා මැසේජ් එකක් දාන්න මට. ඔය නම දෙනා මට 11 ඉන්නේ කියලා මැසේජ් එකක් දාන්න. ඒ කට්ටියට අපි පාඩම් ටික ඉක්මනට ඉවර කරගෙන යනවා මේ පාර. 10 දෙනෙක් ඉන්නවා. ඔව්. දාන්න ඕනේ. සර් WhatsApp එකෙන්ද දාන්න ඕනේ. ඔව් WhatsApp එකෙන් දාන්න මම 11 ඉන්නේ කියලා. අද සර් thank you. එතකොට ඒ කට්ටිය නම්බර ඉල්ලන්න ඕනේ නැද්ද? ආ? ඒ කට්ටිය නම්බර ඉල්ලලා මෙසේජ් දාන්න ඕනේ නැද්ද? දාන්න ඕනේ. ඒ නම්බරෙත් ඉන්න මම 11ත් ඉන්නේ කියලා මැසේජ් එකක් දාන්න. එතකොට එයාලා 11 group එකට ඇඩ් වෙන්නලාද ඒ කට්ටියට විජහට පාඩම් එක කරගෙන යනවා. 10 ළමයි දාන්න ඕනේ ඉන්ඩෙක්ස් නම්බර් එක ඉල්ලා විතරයි. ඉන්ඩෙක්ස් නුත් ඕනේ. ඔව් ඉන්ඩෙක්ස් ඕනේ. ඒකට හේතුවක් අයිසර් තියෙනවා ඉන්ඩෙක්ස් චූටි. කියන්නේ ඔයාලා ඉන්ඩෙක්ස් කියන්නේ ඔයාලා ඇතුළත් වීමේ අංකය. අන්න ඒ හින්දා ඇතුළත් වීමේ අංකය ඉල්ලා මට මැසේජ් එකක් දාන්න. එච්චරයිනේ ආසර් 11 ඉන්නේ කියලා. එච්චරත් ඕනේ 11 ඉන්නේ කියලා දාන්න 11 ඉන්න කට්ටිය. හරි. අපි ඊළඟට අපි කතා කරමු ලියන්න ඊළඟට. හරි 10 කට්ටියට මැසේජ් එකක් දාන්න මම 10 ඉන්නේ කියලා. එතකොට හරි. වෙනස් ජීවීන් අතර ඇති පරිණාමික බන්ධුතා අපිට පැහැදිලිව නිරූපණය කරගන්න පුළුවන්. එළියා ගන්න. වෙනස් ජීවීන් අතර සිටින වෙනස් ජීවීන් අතර ඇති පරිණාමික බන්ධුතා මෙමගින් නිරූපණය කරගත හැකිය. මට එවරිවන් දාන්න මැසේජ් එකක්. මම ඉන්නේ ගාල්ලේ. මම ඉන්නේ මාතර දාන්න බෑ. තුගල්පුරේ කොහාට හරි ගිහින්ද කියලා බලන්න මට ඕනේ. හරි ඊළඟට අපි ඊළඟට යන්. ඇත්ත කියන්න කැනඩාවේ නෙමෙයි ඉන්නේ. කෝට්. හරි.
අපි ජීවීන් වර්ගීකරණ මට්ටමේවත් ජීවීන් ටැක්සෝන වලට බෙදා දක්වනවා. මොනවාද ටැක්සෝන කියන්නේ? එක එක කාණ්ඩ වලට. කැනඩාව, මතුගම, කුරුණෑගල, කොළොන්නාව, මතුගම, ගම්පහ, මාතර, නුවරඑළිය අම්මට දෙන්න. නුවරගලකුත් තියෙනවා නියමයි. හරි. සර් මොකෙන්ද මැසේජ් දාන්න ඕනේ? WhatsApp එකේ. ඉන්නේ කි කොහෙද ඉන්නේ කියලා දැන් දාන්න. සර් මාතලේ. මේ සිග්නල් නැහැ. හරි. ගල්ගමුවේ හරි නියමයි මම ඉන්දියාවේ හොද තරුණ බංගේ. හරි. ඔන්න ලියාගන්න ජීවීන් ටැක්සෝන වලට බෙදා දක්වනවා. මොකද්ද? අධිරාජධානී ඉඳලා රාජධානියකට වෙන් කරලා දක්වනවා ජීවීන්. මොකද්ද? අධිරාජධානී ඉඳලා රාජධානියකට ජීවීන් වෙන් කරලා දක්වනවා. ඊට පස්සේ අය රාජධානීන් වංශයෙන් වර්ගයට බෙදා දක්වනවා. ඊට පස්සේ වංශයෙන් ගෝත්‍රයට, ඊට පස්සේ ගෝත්‍රයෙන් කුලයට වෙන් කරනවා. කුලයෙන් ගණයට වෙන් කරලා ගණයෙන් විශේෂයට වෙන් කරනවා. ඩොමේන් එකෙන් කින්ඩම් එකට, කින්ඩම් එකෙන් පිසිලම් එකට, ක්ලාස් එකට, ඕඩර් එකට, ෆැමිලි එකට, ගෙනස් එකට, ස්පීෂස් එකට දානවා මෙන්න මේ ජීවීන්. තේරුණාද? උදාහරණයක් වශයෙන් නූතන මානවයා ගත්තාම මොකද්ද? යූකැරියා තමයි එයාගේ අධිරාජධානිය. යූකැරියා අධිරාජධානිය තමයි මානවයාගේ අධිරාජධානිය. එතකොට රාජධානිය මොකද්ද? කින්ඩම් එක ඇනිමාලියා. එතකොට වංශය මොකද්ද? මොකද්ද වංශය? චොඩෙටා අම්මට සිරි අපි චෝඩේටා හරි. ඊට වර්ගයට මැමේලියා, ඊට පස්සේ ගෝත්‍රයට ඊට පස්සේ පේන්නේ නැද්ද බෝඩ් එක? ස්ක්‍රීන් එක ඊළඟට කුලයට ඔය වගේ ගණය හෝමෝ විශේෂය හෝමෝ සාපියන් දක්වා වෙන් කර දක්වනවා. එතකොට ලියා ගන්න ජීවීන් වර්ගීකරණ මට්ටමේවත් ජීවීන්ගේ ටැක්සෝන. මට ඉංග්‍රීසි බෑනේ. අනේ ඉංග්‍රීසි සර් කෙනෙක් හොයලා දෙන්නකෝ මට. කවුරුත් දන්නේ ඉංග්‍රීසි කෙනෙක් නැද්ද? අයියෝ මැදයි ඉංග්‍රීසි ඉගෙන ගන්න ගියා. කුණුහරුප කියන්න එපා. වේදනාවක් සමහා. කවුද මං කුණුහරුප කියන්නේ? ඉන්නවා. කොහෙද ඉන්නේ? හරි. ලියා ගන්න. ජීවීන් ටැක්සෝන වලට බෙදා දැක්වීමේදී සර් ඒක නම්බර 074 නේද? ඔව් 074යි 078යි 79යි 40. ඊට ක්ලාස් එකක් දාන්න. අපි බලමු දානවා නම් රෑ තමයි දාන්න වෙන්නේ. ජීවීන් ටැක්සෝන වලට බෙදා දැක්වීමේදී පහත පියවර අනුගමනය කරනු ලබයි. ඇඳ ගන්න ඔය අධිරාජධානිය, රාජධානිය, වංශය, වර්ගය, ගෝත්‍රය, කුලය, ගණය, විශේෂය කියන එක ඇඳ ගන්න. ඩොමේන්, කින්ඩම්, ෆිසිකල්, ක්ලාස්, ඕඩර්, ෆැමිලි, ගෙනස්, ස්පීෂස් කියන එක ස්පීෂස් ඔක්කොම ඇඳ ගන්න. මෙන්න මේකත් ලියා ගන්න. නූතන මානවයා කියන එක. මේකත් ඇඳ ගන්න. ඔක්කොම ඇඳ ගන්න. කතාවක් කියන්නද? ඇදගෙන ඉන්නකෝ.
ඒක මොන කවුද ස්ක්‍රීන් එක දෙන්නේ? චමල්ක. ඇනිමේෂන් ඇකඩමි වල වීඩියෝ හරි. නිමේෂ් ඇකඩමිද ඔව්. මට තවන හරි. අද ගන්නද? අද ගත්තද? දැන් නෑ කියලා කෑ ගන්න. නෑ. මයික් ඔෆ් කරන්න දිවා ගන්න බෑ. කුරුණෑගල මහා පුතා මම. අනුෂ්ක. ඒකනේ අතුගල්පුර කියන්නේ. අන්තිමේට එන ළමයි 30 ගානට බලමුකෝ. අධිකාරි කොහෙද කියලා අහන්නේ? ඇයි මහව ළඟද? අදගෙන ඉවරයි කියලා හදනවා. ඉවරයි. ඉවරයි කියලා මෙසේජ් එකක් දාන්න. ඇයිලි සමහර කට්ටිය පාටි වල ඉඳගෙනත් මේ ඔන්ලයින් ඇවිල්ලා ඉවරයි සිතුම ඉවරයි ෆාතිමා ඉවරයි පියුමි ඉවරයි කවින් ඉවරයි කාට් කන්න එපා. ඔව් ඒකත් කියමු. ඉවරයි සෙනු ඉවරයි කාට් කන්න එපා. ඕකේ කාට් කන්න ඉවරයි. ඉවරයි අපේ අම්ම ඉවරයි නියමයි. අල්ලපු වැටේ කවුද බං අපේ ගෙදර අල්ලපු වැටේ ඉන්නේ පිස්සු කතා කරන්න එපා. එකපාරයි සම්පූර්ණ කවුද ගෑදා හරි. ඊළඟට වෙනවා. මම මේක ගැන කිව්වා. ඉවරයි සහරි ඉවරයි. ජීවීන් වර්ගීකරණය ක්‍රම පිළිබඳ කරන ක්‍රම කොහොමද? කිස්තු වර්ෂ පාඩම් කරනවා. හරි. ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී විතර ජීවීන් පිළිබඳ විද්‍යාත්මක වර්ගීකරණයක් මුල් වලට හඳුන්වලා දුන්නේ කවුද? ඇරිස්ටෝටල් විසින්. ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී විතර ඇරිස්ටෝටල් විසින් ජීවීන් වර්ගීකරණය පිළිබඳව විද්‍යාත්මක වර්ගීකරණයක් අපිට හඳුන්වලා දීලා තියෙනවා. හරිනේ. එතකොට මෙන්න මේ ඇරිස්ටෝටල් ශාක හා සතුන් ලෙස මෙන්න මේව වර්ගීකරණය කළා. දැන් අපිට කැරොලස් ලීනියස් කියන එක වර්ගීකරණය කළේ කොහොමද? කොහොමද වර්ගීකරණය කරපු ක්‍රම දෙක? මෙන්න වර්ගීකරණය කරපු ක්‍රම දෙක. කොහොමද? කෘත්‍රිම වර්ගීකරණය සහ විද්‍යාත්මක වර්ගීකරණය කියලා. හැබැයි ඇරිස්ටෝටල් කොහොමද වර්ගීකරණය කියලා තියෙන්නේ? ශාක හා සතුන් ලෙස වර්ගීකරණය කරලා තියෙනවා. එතකොට ක්‍රිස්තු වර්ෂ 18 වන සියවසේදී කැරොලස් ලීනියස් විසින් ජීවීන් වර්ගීකරණයක් සාර්ථකව හඳුන්වලා දීලා තියෙනවා පෘථුවියට. ඔහු ශාක හා සත් වෙන ජීවීන් වෙනුවට රාජධානි දෙකක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ රාජධානි දෙක අතරත ශාක 66000ක් විතර ටක්සෝන ධ්‍රුවලාවලියකට බෙදලා තියෙනවා. දැන් ටක්සෝන ගැන මෙන්න මේකදී කතා කරා ඔන්න ඔය ටක්සෝන ගැන. ඊට පස්සේ ඒ කියන්නේ විශේෂ ගණයේ ගෝත්‍රයේ වර්ගයේ විදිහට. මොකක්ද හඳුන්වපු කැරොලස් ලීනියස් කෘත්‍රිම වර්ගීකරණය සහ ස්වභාවික වර්ගීකරණය පිළිබඳව. ඊළඟට මෙන්න මේ කැරොලස් ලීනියස් ජීවියෙකු නම් කරනකොට එයා පද දෙකකින් සමන්විත වෙන හින්දා ඒක දීපද නාමීකරණය කියලා හඳුන්වනවා. දීපද නාමීකරණය කියලා මෙන්න මේ කවුද? කැරොලස් ලීනියස් හඳුන්වන ජීවීන්ගේ නම් ලියනකොට. ඊට පස්සේ කවුද? අනිත් පැත්තට. හරි. දීපද නාමීකරණයට අනුව ජීවීන් නම් කරන ක්‍රමවේද දෙකයි. ICBN එකක්
ICZN එක. ඒ කියන්නේ International Commission on Zoological Nomenclature. එහෙනම් සර් අපි ගිය හරියන්න. මොකද්ද? ඒ දෙක නම් අහන්නේ නැහැ. නියාමන දෙක අහන්නේ නැහැ. බය වෙන්න එපා. හරි ඊළඟට අපි කතා කරනවා දීපද නාමකරණයේ සම්මතයන් මොනවද කියලා. මොකද්ද දීපද නාමකරණයේ සම්මතයන් වෙන්නේ? හරි. ජීවියෙකුගේ නාමය කොටස් දෙකකින් සමන්විත වෙනවා කියලා කියනවා. ජීවියෙකුගේ නම කොටස් දෙකයි. හරිද? එතකොට පළමු පදය අපි කියනවා ඝන නාමයේ විදිහට, දෙවෙනි පදය සුළු නාමය නැත්තම් විශේෂණ පදය කියලා හඳුන්වනවා. මොකද්ද? පළමු පදය ඝන නාමය කියලා හඳුන්වනවා. දෙවෙනි පදය සුළු නාමය නැත්තම් විශේෂණ පදය කියලා හඳුන්වනවා. එතකොට මෙන්න මේ ජීව විද්‍යාත්මක නාමය ග්‍රීක හෝ ලතින් භාෂාවෙන් ලියනවා. ග්‍රීක භාෂාවෙන් හරි ලතින් භාෂාවෙන් හරි මෙන්න මේ නම් දෙක ලියන්නේ. එතකොට ඝන නාමය කියන්නේ පළමු පදය බොහෝ විට මොකද්ද? නාම පදයක් වනවා. දෙවෙනි පදේ නැත්තම් විශේෂණ පදය යම් ලක්ෂණයක් විස්තර කරනවා. පළමු පදේ නමේ කොටසක්. හැබැයි දෙවෙනි පදය එයාගේ යගේ තියෙන ලක්ෂණයක් ජීවීන්ගේ ලක්ෂණ කොටසක් කියලා තමයි කියන්නේ මෙන්න මේ දීපද නාමීකරණය. එතකොට Homo sapiens homo කියන්නේ මිනිසාලු. Homo sapiens homo කියන්නේ මිනිසාලු. එතකොට මේ sapiens යන බුද්ධිමත් බවයි. මෙන්න මේ sapiens කියන්නේ ඒ ජීවියාගේ තියෙන ලක්ෂණයක්. බුද්ධිමත් බව. Homo කියන්නේ මිනිසා. Homo sapiens කියන්නේ මිනිසට, Homo කියන්නේ මිනිසට, sapiens කියන්නේ මිනිසාගේ ගති ලක්ෂණයේ බුද්ධිමත් බවයි. ඉස්සෙල්ලා කිව්ව මොකද්ද? මොකද්ද? මෙහි ඝන නාමයේ බොහෝ විට නාම පදයක්ලු. අන්න මිනිසා Homo කියලා හඳුන්වනවා. ඊළඟට සුළු නාමය නැත්නම් විශේෂණ නාමයේ දෙවෙනි පදය ඔවුන්ගේ ලක්ෂණයක් විස්තර කරනලු. අන්න sapiens කියන එකෙන් බුද්ධිමත් බව අදහස් කරා. තේරුණාද? හරි. මෙන්න මේ කිව්ව ජීව විද්‍යාත්මක නාම තව zoom in කරන්නකො සර් පේන්නේ. හරි. මෙන්න මේ නම් ලියනකොට ඉංග්‍රීසි අක්ෂර වලින් තමයි ලියන්නේ. ඝන නාමයේ මුල් අකුර කැපිටල් දාලා ඉවර වෙලා අනිත් සියලු අකුරු සිම්පල් වලින් දානවා. ඝන නාමයේ කැපිටල්, සුළු නාමයේ ඉස්සර පදේ කැපිටල්ද කොහොමත් නැහැ. ඝන නාමයේ කැපිටල්, ඉතුරු පද ඔක්කොම ඝන නාමයේ මුල් අකුර කැපිටල්. හැම මෙන්න මේ නම් ලියද්දී හැම නමේම මුල් අකුර කැපිටල් වෙනවා. ඊළඟට ලියන හැම අකුරක්ම සිම්පල් වලින් ලියනවා කියලා කියනවා. මොකද්ද? අයත් බලමු. ජීවියෙකුගේ නාමය කොටස් දෙකයි කිව්වා. එතකොට ඒ කොටස් දෙක ඝන නාමයයි. පළවෙනි පදේ ඝන නාමය කියලා හඳුන්වනවා. දෙවෙනි පදේ සුළු නාමය නැත්නම් විශේෂණ පදේ කියලා හඳුන්වනවා කිව්වා. ඝන නාමය බොහෝ විට නාම පදයක් කියලා කිව්වා. දෙවෙනි ඒ කියන්නේ සුළු නාමය එහුන්ගේ ගති ලක්ෂණයක්. උදාහරණ දුන්නා මිනිසාට Homo sapien කියනවා. එතකොට Homo sapienගේ ඝන නාමය Homo කියන්නේ මිනිසා, sapien කියන්නේ බුද්ධිමත් බවයි කියලා කිව්වා. හරිනේ. මුල් අකුර කැපිටල් වලින් ලියලා ඉතුරු අකුරු ඔක්කොම සිම්පල් වලින් ලියනවා කිව්වා. නාමය අත් අකුරෙන් ලියන විට පද දෙකට යටින් ඉරක් අදිනවලු. නාමය අතින් ලියනකොට දැන් අපි විභාගයට ලියන්නේ අතින්නේ. නම අතින් ලියනකොට මුල් අකුර කැපිටල් දාලා ලියලා ඉතුරුක්ම සිම්පල් දාලා ලියලා යටින් ඉරක් අදිනවා කියනවලු. එතකොට හැබැයි මුද්‍රණය කරනකොට මෙන්න මේ ආකාරයටම ලියලා ඇල අකුරෙන් තමයි මෙන්න මේක මුද්‍රණය කරන්නේ. තේරුණාද? ප්‍රශ්න තියේද? ළමයි ප්‍රශ්න තියේද? කෝ ළමයි නිදිද? ප්‍රශ්න නෑලු සර්. ඕකේ. කියනව නේද? හරි ලියාගමු. දීපද නාමකරණය සම්මතයන්. දීපද නාමකරණය සම්මතයන්. කතාවක් කියන්නේ. අප ඔන්න එක පන්සලක හිටිය හාමුදුරු කෙනෙක්. හරිද? මේ හාමුදුරුවෝ දැන් ඉස්සරහ දායක සභාවක් තියාගෙන හාමුදුරුවෝ පාර පැත්තහැරිලා බණ කී කියා ඉන්නවලු. හරිද? දැන් මේ හාමුදුරුවෝ කියන හැම එකකටම දායක මොකද කරන්නේ?
සාදු 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 කියනවා. හරිද? හාමුදුරුවෝ මොනා කිව්වත් ඒ උන් සාදු. හරිද? ඊට පස්සේ දැන් හාමුදුරුවෝ දැන් පාර දිහා බලාගෙන බණ කියා ඉන්නකොට ඔන්න ටිපර් එකක් පිටිපස්සෙන් පිටිපස්සට පන්සලට එනවලු. පිටිපස්සෙන් පිටිපස්සට පන්සලට එනවලු. ඇවිල්ලා දැන් හාමුදුරුවෝ කියනවලු. ඇවිල්ලා ඔන්න දැන් මෙහෙම දැන් හාමුදුරුවෝ කියන කෙනෙක්ට දැන් අර දායක සභාව සාදු කියනවනේ. එතකොට ඔහොම සාදු කියා ඉන්නකොට මොකද දන්නවද? අර ටිපර් එක පිටිපස්සෙන් ඇවිල්ලා තාප්පේ වැදුනලු. හාමුදුරුවෝ කිව්වලු ඒ ටිපර් එක පිටිපස්සෙන් එද්දි මෙන්න මෙහෙම කියා හිටියේ ඈ. අපලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වතුනි බුදු වෙන්න ඔන්න මෙන්න තියද්දි කෙලියතා අපිට කිව්වලු. ඇයි කෙලියතා අපිට කිව්වේ? අන්නර ටිපර් එක වැදිච්ච වෙලාව තමයි කෙලියතා අපිට කිව්වේ. දායක මොකද කියලා කියන්නේ? සාදු 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 කිව්වලු. එතකොටම කෙලියතා අපිට කිව්වලු. හරි. ලියා ගන්න. දීපද නාමකරණය සම්මතය. ආයි චිත්‍රපන්ති පටන් අරන්න. ජීවිකුගේ නාමය කොටස් දෙකකින් යුක්ත වේ. හරි පුතේ හරි පින් සිද්ධ වෙනවා සාදු 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 කියලා එකක් කියලා තියෙනවා. හොඳයි. සර් ආයි චිත්‍රපන්ති පටන් අරන්. පොඩ්ඩයි ඉන්න. අනේ චිත්‍රපටි නෑ මේක ඇදිනවා කියලා කියන්නේ. එපා චමිල්ක නවත්තන්න. හරි. ජීවීන්ගේ නාමය කොටස් දෙකකි. ජීවීන්ගේ නාමය කොටස් දෙකකි. ජීවීන්ගේ නාමය කොටස් දෙකකි. දෙවෙනි තරුව එහි පළවෙනි පදය ගණනාමයක් වන අතර එහි පළවෙනි නාමය ගණනාමයක් වන අතර එහි දෙවන නාමය සුළු නාමයක් හෝ එහි දෙවන නාමය සුළු නාමයක් හෙවත් විශේෂණ පදයක් ලෙස හැඳින්වේ. එහි දෙවන නාමය සුළු නාමයක් හෙවත් විශේෂණ පදයක් ලෙස හැඳින්වේ. ඊළඟ එක ජීව විද්‍යාත්මක නාමය ලියවීමේදී ග්‍රීක හෝ ලතින් භාෂාවෙන් ලියයි. ඊළඟ කරුණ හරි මොකද්ද ඊළඟ කරුණ ගණනාමය බොහෝ විට නාම පදයක් වන අතර 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 මොකද්ද සර්? ගණනාමය බොහෝ විට නාම පදයක් වන අතර සුළු නාමය හෙවත් විශේෂණ පදය 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 විශේෂණ පදය යම් ලක්ෂණයක් විස්තර කරනු ලැබේ යම් ලක්ෂණයක් විස්තර කරනු ලැබේ යම් ලක්ෂණයක් විස්තර කරනු ලැබේ උදාහරණ අත පැනලියා ගන්න උදාහරණ
pen උදාහරණ homo sapiens කියලා ලියා ගන්න homo sapiens මෙන්න මේක ලියා ගන්න homo sapiens මෙහි homo යනුවෙන් හැඳින්වෙන්නේ මිනිසා වන අතර homo යනුවෙන් හැඳින්වෙන්නේ මිනිසා වන අතර ආකිමිඩිස් ඇවිල්ලා කෑ ගහන්න එපා සර් බනි ආකිමිඩිස් हाँ homo යනුවෙන් හැඳින්වෙන්නේ මිනිසා වන අතර sapiens යනු බුද්ධිමත් බවයි sapiens යනු බුද්ධිමත් බවයි sapiens යනු බුද්ධිමත් බවයි okay sir sapiens යනු බුද්ධිමත් බවයි හරි සර් ඉලකරණ ජීව විද්‍යාත් sorry මෙම නාමයේ ලිවීමේදී ග්‍රීක හෝ ලතින් භාෂාව භාවිත කරනු ලැබේ ඊළඟට ජීව විද්‍යාත්මක නාමයේ ලිවීමේදී මුල් ලකුර කැපිටල්ද ඉතුරු අකුරු සියල්ලම සිම්පල්ද ලෙස ලියනු ලැබේ ඉතුරු අකුරු සියල්ල සිම්පල් ලෙසද ලියනු ලැබේ හරි සර් චුට්ටක් ඉන්න හරි ඊළඟ එක හරි අපි කතා කරන්නේ මෙන්න මේ නාම හරි ලියා ගන්න මෙන්න මේක මෙම ජීව විද්‍යාත්මක නාමයේ ලිවීමේදී
මෙම ජීව විද්‍යාත්මක නාමය ලිවීමේදී මෙම ජීව විද්‍යාත්මක නාමය ලිවීමේදී මෙම ජීව විද්‍යාත්මක නාමය අතින් ලිවීමේදී මෙම ජීව විද්‍යාත්මක නාමය අතින් ලිවීමේදී පද දෙකට යටින් ඉරක් ඇඳිය යුතුය. පද දෙකට යටින් ඉරක් ඇඳිය යුතුය. මොකද මෙම ජීව විද්‍යාත්මක නාමය ලිවීමේදී අතින් ලිවීමේදී පද දෙකට යටින් ඉරක් ඇදිය යුතුය. තේරුණාද? ඊළඟ එක නාමය මුද්‍රණය කරන විටකදී නාමය මුද්‍රණය කරන විටකදී නාමය මුද්‍රණය කරන විටක අයියෝ නාමය අනේ මුද්‍රණය බං උඹට කරන පිස්සුද? මොකද්ද කී අහනවා? නාමය මුද්‍රණය කරන විටකදී ඇල අකුරෙන් මුද්‍රණය කළයි. ඇල අකුරෙන් මුද්‍රණය කරයි. අයියෝ මාරවල්. මම දැක්ක මේ ළඟදී කොහොමද සර් කෙනෙක් උගන්වනවා මම කොල්ලා වීඩියෝ ඔන් කරගෙන ඉස්සරහට හෙල්මට් එකක් දාගෙන නටනවා. හරි ඔය යටින් තියෙන ඒව ටික ලියා ගන්නට. යටින් තියෙන මෙන්න මේ ටික ලියා ගන්නට. විභාගෙදී ඔය අහනවද? සාමාන්‍යයෙන් මෙවන විභාගය අහන්නේ නැහැ. අපි ලියාගමු. විභාගයේදී පළවෙනි කොටසට අහනවා මොකද්ද මේ නම කියලා. ඉරක් ගහන්න කියලා. හැබැයි එකම නම තියෙන්නේ අර ලියන පිළිවෙල තමයි අහන්නේ. මොකද්ද? මුල් අකුර කැපිටල් ඊළඟට අකුරු ඔක්කොම සිම්පල්. එයාලා මුද්‍රණය කරලා තියෙන්නේ ඇල අකුරෙන් මුද්‍රණය කරලා තියෙන්න ඕනේ. අන්න ඒක ආකාරයට තියෙන්නේ මොකද්ද කියලා අහනවා. දැන් නම අහන්නේ නැහැ සාමියෙන්. නම අහන්නේ නැහැ සාමාන්‍යයෙන්. නම එකම දීලා ඒක එක ලියලා ආකාරයට තමයි ලියලා තියෙන්නේ. එකක් මුද්‍රණය පළවෙනි අකුරයි අර දෙවෙනි වචනේ අකුරයි දෙකම කැපිටල්. අනිත් එක ඔක්කොම සිම්පල්. අනිත් ඔක්කොම කැපිටල්. අනිත් එක ඇල අකුරෙන් තමයි මුද්‍රණය කරලා තියෙන්නේ. අන්න ඒ ආකාරය ඇල අකුරෙන් මුද්‍රණය කරලා තියෙන තමයි හරි. අන්න ඒ ආකාරය ඉරක් ගන්න එනවා. තේරුණානේ? ඕකේ. මේ කතා කරන්න යන්නේ දැන් රාජධානි පිළිබඳව. හරිද? රාජධානි පිළිබඳව හරි. රාජධානි පිළිබඳව තමයි අපි කතා කරන්න යන්නේ. මම කුරුණෑගල පුතා. හරි. රාජධානි දෙක වර්ගීකරණයක් හඳුන්වලා දීලා තියෙනවා කැරොලස් ලීනියස් විසින්. රාජධානි දෙකක වර්ගීකරණයක් හඳුන්වලා දීලා තියෙනවා කැරොලස් ලීනියස් විසින්. මොකද්ද ඒ රාජධානි දෙක? ශාක රාජධානියයි සත්ව රාජධානියයි කියලා. ඊට පස්සේ ඒක පහු වෙනකොට කොහු වෙලා ඉවර වෙලා රාජධානි තුනේ වර්ගීකරණයකට අවිලා තියෙනවා. කවුද? අර්නස්ට් හෙකල්ස් කියන එක්කෙනා. අර්නස්ට් හෙකල් කියන එක්කෙනා. මොකද්ද රාජධානි තුන? ශාක රාජධානියයි සත්ව රාජධානියයි
ප්‍රොටිස්ටා රාජධානිය. අලුතෙන් එකතු වෙලා තියෙනවා ප්‍රොටිස්ටා කියන එක. ඊට පස්සේ කැරොලස් ලීනියස්ටයි අර්නස් හේක්ස්යි රොබර්ට් විටේක දීලා තියෙනවා මිටියෙන් පාරක් දෙන්න කැරකිලා යන්න. එයා ඔක්කොම එකතු කරලා හදලා තියෙනවා රාජධානි පහේ වර්ගීකරණයක්. ප්ලාන්ටේ රාජධානියයි, ඇනිමාලියා රාජධානියයි, ප්‍රොටිස්ටා රාජධානියයි, ඊළඟට ෆංගයි රාජධානියයි, මොනෙරා රාජධානියයි. මොනරා නෙමෙයි මොනෙරා රාජධානියයි. මෙන්න මේ රොබර්ට් විටේකටයි අර්නස්ට් හේකලයි කැරොලස් ලීනියස්ටයි කාල්ලුස් හොඳ පාඩමක් උගන්වලා තියෙනවා. රාජධානි තුනේ අධිරාජධානි තුනේ වර්ගීකරණයක් හඳුන්වලා දීලා. ඒ කියන්නේ අධිරාජධානි තුනට රාජධානි 6 වර්ගීකරණයක් හඳුන්වලා දීලා තියෙනවා. මොනවාද? ආකියාව රාජධානිය, බැක්ටීරියා රාජධානිය, ප්ලාන්ටේ රාජධානිය, ඇනිමාලියා රාජධානිය, ප්‍රොටිස්ටා රාජධානිය, ෆංගයි රාජධානිය කියලා. මේක වටිනවා ගහ ගන්නවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් මෙහෙම ගහ ගන්න. නැත්නම් ඕක ලියා ගන්න. ලියා ගන්න නම් හොඳයි. ලියන්න බෑ නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න. හරි. ඔයාලා ලියා ගන්නද ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තද කියන්නකෝ. ස්ක්‍රීන්ෂොට් ගහගත්තද ලියාගත්තද? ස්ක්‍රීන්ෂොට් ඕකේ. හරි. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. ආකියාවේ රාජධානිය ගැන තමයි අපි කතා කරන්න යන්නේ. අධිරාජධානි තුනයි මගේ පුතාලා. අධිරාජධානි තුනයි. මොකක්ද අධිරාජධානි තුන? ආකියා අධිරාජධානියයි, බැක්ටීරියා අධිරාජධානියයි, අනික යුකැරියා අධිරාජධානියයි. මොන කැරියා? චිකේසගේ භාෂාව. වන්නේනි පුතා. ගණන් ගන්න එපා. හරි. ආකියා අධිරාජධානියයි, බැක්ටීරියා අධිරාජධානියයි, යුකැරියා අධිරාජධානියයි. මොකා? අයිත් කිව්වස කුණුවරප. නෑ පුතා. ඒක තමයි නම. වන්නේනේ ඇහෙන්නේ මම විදියට. හරි කමන්නේ. අපි කතා කරන්න යන්නේ ආකියා රාජධානිය ගැන. ප්‍රාග්න්‍යෂ්ටික සහ ශූන්‍යෂ්ටික ජීවීන් ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන් මෙන්න මේ අධිරාජධානිය වලට වෙනවා. ප්‍රාග්න්‍යෂ්ටික කියන්නේ සංනිධානය වෙච්ච න්‍යෂ්ටියක් නෑ. ඒක විභාජන වෙලා ඒ කියන්නේ කාණ්ඩ වලට බෙදිලා ඒක සංනිධාන මට්ටමක් නියත වශයෙන්ම නෑ. ඒ කියන්නේ ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන් කියන්නේ සංනිධානය නොවිච්ච ජීවීන් ප්‍රාණ්‍යෂ්ටියක් තියෙන ජීවීන් කොට්ටාසයක්. මෙන්න මේ ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන් මෙන්න මේ ආකියා අධිරාජධානියට අයත් වෙනවා කියලා කියනවා. මෙයාලා ජීවත් වෙන්නේ ගිනි කඳුවල, උණුදිය උල්පත්වල, එතකොට ලවණ බිම්වල, කාන්තාරවල තමයි මෙන්න මේ ආකියා අධිරාජධානියට ජීවීන් ජීවත් වෙන්නේ. ප්‍රතිජීවකින් වලින් විනාශ කරන්නට බෑ කියලා. මෙතන ගොනස් ඊට පස්සේ මට නම් ඉංග්‍රීසි කියවන්න බෑ. ඇත්තටම. හොල ප්ලීස් මොන හරි වෙච්චා. උන් ඔය ටික. හරිනේ. ආකියා අධිරාජධානිය මොකද්ද කිව්වේ? සංනිධානයෙන් වෙච්ච න්‍යෂ්ටියක් නෑ. ඒ කියන්නේ ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන්. හරි. ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන් කොටස් දෙකයි. දන්න කෙනෙක් අත උස්සන්න කියන්න එපා. දන්න කෙනෙක් අත උස්සන්න. න්‍යෂ්ටික ජීවීන් කොටස් දෙකයි. න්‍යෂ්ටික ජීවීන් කොටස් දෙකයි. පියුම් කියන්න බාන්න. ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන් සහ ශූන්‍යෂ්ටික ජීවීන්. මට කවුරු පියුම් කියන්න බාන්න ශූන්‍යෂ්ටික ජීවීන් කියන්නේ මොකක්ද? තරු මොකෝ කවුද? මං ඉන්නවා ෂා. ආදි. තින්නා මෙතන කෑගසන්ට එපා හින්ද. අපි තින්නවා. හරි. ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන් කියන්නේ ඉන්නවද නැති. කවුද දන්නේ නේ. ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන් මැද්දෙන් පයින් නැතු ඉන්නෝ.
චුට්ටක් ඉන්න දාන්න. ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නැහැ. ඕකේ මන් දාන්නම් ඉන්න. ඔයාලා ලියා ගන්න. ආකියා අධිරාජධානිය. මන් දාන්නම්. එතකන් ලියා ගන්න. ආකියා අධිරාජධානිය. පොඩ්ඩක් ඉන්න. ආකියා අධිරාජධානිය. හුටා ඒ මොකද්ද නේ? ආකියා අධිරාජධානිය. ආකියා අධිරාජධානිය. ලියලි ඉවරයි ඔක. පොඩ්ඩක් ඉන්න. මට හොයාගන්න බෑ පුතා. සර් කියවන්න. හරි මෙහෙම ලියා ගන්න. ප්‍රාග්ඥාස්තික ජීවීන් මේට අයත් වේ. ප්‍රාග්ඥාස්තික ජීවීන් මේට අයත් වේ. ප්‍රාග්ඥාස්තික ජීවීන් මේට අයත් වේ. වරහන් තුල ලියා ගන්න. සන්නිධානය වූ න්‍යෂ්ටික නොමැති ඊළඟ එක ලවණ බිම් උණුදිය උල්පත් සාගර පතුල් ගිනි කඳු කාන්තාර වැනි පරිසරවල මොවුන් ජීවත් වේ. ඊළඟ එක ප්‍රතිජීවක වලින් විනාශ කළ නොහැකි ජීවීන්ද මොවුන් වේ. ප්‍රතිජීවක වලින් විනාශ කළ නොහැකි ජීවීන්ද මොවුන් වේ. උදාහරණ විදියට අන්න ඔය ටික ලියා ගන්න. හරි. ඊළඟ මාතෘකාව බැක්ටීරියා අධිරාජධානිය. ඊළඟ මාතෘකාව බැක්ටීරියා අධිරාජධානිය. පහට ඉවරද? පහට ඉවර කරමු. බැක්ටීරියා අධිරාජධානිය. ප්‍රාග්ඥාස්තික ජීවීන් මේට අයත් වේ. ඔන්න එයාලත් ප්‍රාග්ඥාස්තිකයි. ඒ කියන්නේ එයාලත් සංවිධානය වෙස්ටි නොමැති න්‍යෂ්ටියක් තියෙන ජීවීන්. ප්‍රාග්ඥාස්තික ජීවීන් මේට අයත් වේ. පෘථුවිය මත සෑම පරිසරයකම දැකිය හැකි බහුලම ජීවී කාණ්ඩයද මෙය වේ. පෘථුවිය මත
සෑම පරිසරයකම පහේ දැකිය හැකි බහුලම ජීවි කාණ්ඩය මෙය වේ. ඉලකරණ ප්‍රතිජීවක මගින් විනාශ කළ හැකි වේතර ප්‍රතිජීවක මගින් විනාශ කළ හැකි අතර ඇතැම් විට ව්‍යාධි ජනකයන් ලෙසද ක්‍රියා කරයි. ව්‍යාධි ජනකයන් කියන්නේ බැක්ටීරියා, ඒ කියන්නේ ව්‍යාධි ජනකයන් කියන්නේ එයාලා ලේසියෙන් පාලනය කරන්න පුළුවන් අනිත් කට්ටියත් එක්ක අන්තර් ක්‍රියා කරනවා කියලා කියන්නේ. ඇතැම් විට ව්‍යාධි ජනකයන් ලෙස ක්‍රියා කරයි. උදාහරණ බැක්ටීරියා සයන බැක්ටීරියා කියන්නේ නීල හරිත ඇල්ගී. ඔය වතුර ඉන්න පාසි වලට මෙන්න මේ සයන බැක්ටීරියා කියලා කියනවා. තරු ඕ කවුද බංගේ අනේ මන්ද බං ටෝක්ද කොහෙ ඒක තමයි ඔව් සෙට් අපිට කළම දින ඇසෙනවා නවත්තන්න හැකි සර් මල්ලි සෙට් කළ දෙන්නන්න අර කවුද මල්ලි ගැන අහපු එක්කෙනාට හරි. අපි ටාගට් කර විදිය 3 ඉඳන් 4 වෙනකම් කරන්න. 3 ඉඳන් 4 වෙනකම් අපි කරා ජෛව ලෝකය කියන පාඩම. ඊට පස්සේ මං හිතන විදිහට එන්න පුළුවන් නම් 7 ඉඳන් 8 9 වෙනකම් එන්න පුළුවන් නම් 7 ඉඳන් 9 වෙනකම් ඔයාලා එන්න පොඩ්ඩක් එන්න. එහෙනම් ඔය මැසේජ් එක දාන්න. තරු කියන එක්කෙනයි නිමාෂා කියන එකයි යන්න එපා මේ ගෲප් එකෙන් චුට්ටක් වෙලා ඔහොම ඉන්න. හරි. ඊතුරු කට්ටියට එහෙනම් බයි. එහෙනම් 7ට හම්බෙමු මල් ලින්ක් එක දාන්න. ඔව් කියන්නේ. මේ රෑ 7ටද? ඕ රෑ 7ට. උදේ 7ට කී වෙනකන්ද සර්? 7 8 විතර වෙනකම් තමයි කරන්නේ. මේ පාඩමේ මිතුරු ටිකද? ඔව්. හරි. ඉතුරු කට්ටිය යන්න ඔය නිමාෂා කියන එක නේ තරු කියන එකයි චුට්ටක් ඉන්න. ඉතුරු කට්ටිය යන්න. ඕකේ.